අයබෝවන් රූපවාහිනී දිවා පුවත් සමගින් මම දිනුෂ පියදාස ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ශ්‍රී ලංකා ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරගයේ අද තරගයේ සවස 6:50 සිට channel I ඔස්සේ සජීවීව දෙරට අතර සහයෝගිතාව පුළුල් මට්ටමකට ගෙනීමට හැකි වූ බව ශ්‍රී ලංකා අගමැති බංග්ලාදේශ ජනපති හමුවේ පවසයි. අන්තවාදී ක්‍රියාවලට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. ජපානයේ හටගත් භූකම්පනයෙන් පසු සුනාමි තත්ත්වයක්. දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකාව අවසන් වටයට තේරුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගයක උණුසුම විඳ ගන්නට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අද හැකියාව ලැබෙනවා. ඒ තමයි රෝඩ් සේෆ්ටි තරගාවලියේ අවසන් තරගයට අද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වෙනවා. දීර්ඝ කාලයකට පසුවයි ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලාංකික කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරගාවලියකට සහභාගී වීම දැක බලා ගන්න අද අවස්ථාව හිමි වන්නේ. තම රට නියෝජනය කරමින් වසර ගණනාවක් ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකින් ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමෙන් පසුව මෙවැනි ලෝක ශූරතා තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි. තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6ක් ක්‍රීඩා කොට ඉන් තරග 5ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 20ක් හිමි කරගත්තා. ඉන්දිය කණ්ඩායමද තරග 6ක් ක්‍රීඩා කර ඉන් තරග 5ක් ජය ගනිමින් හිමි කරගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20ක්. ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි ඉන්දිය කණ්ඩායම අවසන් පූර්ව වටයේදී තරග වැදුනේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වෙනි ස්ථානයේ දිනාගත් බටහිර ඉන්දියේ කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. ඉන් ලකුණු 12කින් ජයගත් ඉන්දිය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. දෙවැනි අවසන් පූර්ව තරගයේ පැවැත්වුණේ මූලික වටේ ලකුණු සටහනට අනුව දෙවැනි ස්ථානයේ දිනු ශ්‍රී ලංකාව සහ තුන්වෙනි ස්ථානයේ දිනු දකුණු අප්‍රිකාව සමග. ඉන් කඩලු 8කින් ජයගත් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. TM ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලදී විශිෂ්ට දස්කම් දැක් වූ සනත් ජයසූරිය උපුල් තරංග රංගන හේරත් නුවන් කුලසේකර ධම්මික ප්‍රසාද් රසල් ආනල් වැනි ක්‍රීඩකින් ඇතුළත්. ප්‍රතිවාදී ඉන්දිය කණ්ඩායම මෙහෙයුම් ලබන්නේ සචින් ටෙන්ඩුල්කා විසින්. විරේන්ද්‍ර ශෙවාග් යුසුෆ් පතාන් ඉර්ෆාන් පතාන් යුවරාජ් සිං ප්‍රග්යාන් ඕජා සහ මුනෆ් පටෙල් ඉන්දිය කණ්ඩායමට ඇතුළත් විශිෂ්ට ක්‍රීඩකින් කිහිප දෙනෙක්. දෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකින් අතර පෙරමුණ TM ඩිල්ෂාන්ට හිමි. ඔහු ලකුණු 250ක් රැස් කරගෙන තිබෙනවා. ඩිල්ෂාන් වැඩිම කඩලු දවාගත් ක්‍රීඩකින් අතර පෙරමුණේ පසුවන්නේ කඩලු 12ක් දවා ගනිමින්. ඉනිමක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වන්නේ උපුල් තරංග. ඔවුන් නොදැවී ලකුණු 99ක් ලබාගෙන තිබෙනවා. ඉනිමක වැඩිම කඩලු දවාගත් ක්‍රීඩකයා වන නුවන් කුලසේකර අවසන් පූර්ව තරගයේදී ලකුණු 25කට කඩලු 5ක් දවා ගත්තා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරගයේ අද පසුරු 6:50 සිට channel I නාලිකාවෙන් සජීව ලෙස විකාශය කරනවා. බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ සිදු වුණා. ඒ ඩකා නුවර පිහිටි ජනාධිපති නිල නිවසේදී. බංග්ලාදේශ ජනාධිපති මන්දිරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ එරට ජනාධිපති ලේකම්වරයා විසින්. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා අතර සාකච්ඡා ආරම්භ කෙරුණා. බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය මෙන්ම බංග්ලාදේශ ජනරජයේ ජාතිය පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබුර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සර උළෙලට ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීම ඉතිහාසයේ ලියවෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ශ්‍රී ලාංකීය සිසුන් වැඩි සංඛ්‍යාවකට එරට උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීමට තමා සූදානම් බව අබ්දුල් හමීඩ් මහතා ප්‍රකාශ කළා. COVID-19 වසංගතය පාලනය කිරීමේදී මතුව තිබෙන අභියෝග දේශපාලන සහ දෙරට අතර පවතින ඓතිහාසික ද්විපාර්ශ්වීය සබඳතා පිළිබඳව නායකයන් දෙපළ අතර අදහස් සුවමාරු වුණා. දෙරට අතර සහයෝගිතාව වඩාත් පුළුල් මට්ටමකට ගෙනීමට තම සංචාරය වැදගත් වූ බවයි රාජපක්ෂ මහතා අවධාරණය කළේ. මේ හමුවෙන් අනතුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිස සාර්ථක දෙදින නිල සංචාරය නිමා කර යලි මෙරටට පැමිණියා. විවිධ අන්තවාදී ක්‍රියාවලට ඍජු ලෙස අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊ අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද උදේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී.
ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් ඊයේ දින මාවනැල්ල ප්‍රදේශයේදී 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු එක්සත් අරාබි එමීරාත්ජයේ රාජ්‍යයේ සිට ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 5 වෙනිදා. විශේෂයෙන්ම මොහු එක්සත් අරාබි එමීරාත්ජයේ රාජ්‍යයේ සිට අන්තවාදී කණ්ඩායම් වලට ආධාර එකතු කිරීමක් සිදු කර තිබුණු බවට වාර්තා වුණා. ඒ නිසාම ඔහු ඒ රටින් පිටුහල් කිරීමක් සිදු කර තිබුණා. ඔහු පරිහරණය කරන ලද ලැප්ටොප් පරිගණකයක් පරීක්ෂා කිරීමේදී විවිධ දත්තා අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මොහු ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මතවාදයන් චාරය කිරීම සඳහා විවිධ අන්තවාදයේ සමග බැදී ඇති ත්‍රස්ත ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන පුද්ගලයෙකු බවට පෙනී ගොස් තිබෙනවා. මේ පුද්ගලයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය වෙත රැගෙන විත් තිබෙනවා. ඔහුගෙන් ප්‍රශ්න කර ඉදිරියේදී අදාළ විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පසුව කල්මුණ සයින්ද මරුදු ප්‍රදේශයේදී පිරිසක් විසින් උපුර්ණ ද්‍රව්‍ය පුපුරවාගෙන සියදිවි නසා ගැනීම සිදු කරනු ලැබුවා. මේ සිද්ධියෙන් මියගිය එක් පුද්ගලයෙක් වන්නේ මොහමඩ් රිල්වාන් නැමැත්තා. ඔහු සහරාන් හෂිම්ගේ සහෝදරයෙක් බවටයි සඳහන් වෙන්නේ. ඒ වගේම මොහමඩ් රිල්වාන් නැමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර 2018 වර්ෂයේදී පුපුරන ද්‍රව්‍ය පිළිබඳ අත්හදා බැලීමක් සිදු කළ ඇති බවට වාර්තා වෙනවා. මේ අත්හදා බැලීමේදී ඔහු තුවාල ලබා ඇති බවත් ඒ අනුව කොළඹට රැගෙන විත් ඔහුට වෙනත් සිදුවීමකින් තුවාල ලැබු බවට සඳහන් කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් සඳහන් වෙනවා. ඒ සඳහා ආධාර අනුබල දුන් 27 හැවිරිදි කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඔහු කොළඹට රැගෙන විත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ 157 වෙනි පොලිස් අනුස්මරණ දිනය අද දී තිබෙනවා. ඒ නිමිත්තෙන් දිවෙන පුරා සැමරුම් වැඩසටහන් රැසක් අද පැවැත්වෙනවා. 1964 මාර්තු 21 වෙනිදා මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේදී උතුවන්කන්ද සරදියෙල් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ ගැටුමේදී සරදියෙල්ගේ සගයෙකු මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් කොස්තාපල් සභහන් නැමැති පොලිස් නිලධාරියා තුවාල ලබා මරමුවට පත් වුණා. සිය රාජකාරී ඉටු කරමින් සිටියේදී දීපිදූ පළමු පොලිස් නිලධාරියා ලෙස ඔහු ඉතිහාසගත වනවා. කොස්තාපල් සභහන් ඇතුළු රාජකාරියේදී දීපිදූ පොලිස් නිලධාරීන් සමරනුවස් මාර්තු 21 වෙනිදා පොලිස් විරු සමරු දිනයේ හෙවත් පොලිස් අනුස්මරණ දිනය ලෙස නම් කෙරුණා. තම රාජකාරී කටයුතු කරමින් සිටියේදී අපරාධකරුවන්ගේ හා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව පොලිස් නිලධාරීන් 3137 දෙනෙකු ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. ඒ අතර LTT සංවිධානයේ ප්‍රහාරවලට ලක්ව ජීවිත පරිත්‍යාග කර ඇති පොලිස් නිලධාරීන් 2594ක්ද ඇතුළත්. පොලිස් අනුස්මරණ දිනය නිමිත්තෙන් ප්‍රදේශ රැසක පොලිස් ස්ථානවල සැමරුම් උත්සව පැවැත්වෙනවා. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 8,29,222කට එන්නත් ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත ඊයේ ලබා දුන් සංඛ්‍යාව 4697ක්. එන්නත් කරන්නේ අද සිදු කෙරෙන්නේ 52 වෙනි දිනටයි. එන්නත් කරන වැඩසටහනක් මාලිගාවත්ත සුධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. එහිදී අවුරුදු 60ට වැඩි 500කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම බොරැල්ල වනාත මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීද ඊයේ සිදු කෙරුණා. අත්තිඩි දකුණ ග්‍රාම නිලධාරී වසමේ 500කට අධික පිරිසකටද ඊයේ එන්නත් ලබා දී තිබෙනවා. කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 86466 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.24ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2835 දෙනෙකු ඇතුළත්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 349 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 323 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූවා. 23 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරේ රෝගීන්. සෙසු 3 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. සුවය ලැබූ තවත් 239 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. කොවිඩ්-19 පුද්ගල මරණයක් ඊයේ වාර්තා වුණා. ඒ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයෙන්. මියගොස් ඇත්තේ 85 වෙනි වියේ පසු වූ පුද්ගලයෙක්. මේ අතර අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3375ක්. මෙයින් 3350කට පමණ මේ වන විටත් නඩු පවරා තිබෙනවා. මේ දිනවල සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඔබ විවිධ චාරිකාවල නිරත වෙනවා. ඒ වගේම භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැල් වලට ගමන් කරනවා. එමෙන්ම රෙදිපිලි මිලදී ගැනීමට වෙළඳසැල් වලට ගමන් කරනවා. ඒ හැම දෙයක්ම ඔබ කරන්නේ අවුරුද්ද හොඳින් ගත කරන්න, සතුටින් ගත කරන්න. හැබැයි අතරතුර කොවිඩ් වසංගතයට ඔබ බිලි වුණොත් ඔබේ පවුලේ අයටත් එය වැළඳෙනවා අවුරුද්ද
ඔබට සතුටින් ගත කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවුරුද්දට සූදානම් වීමේදී ඔබ පිටතට යනවා නම් නිරන්තරයෙන්ම නිරෝධායන ආරක්ෂණ විධි අනුගමනය කිරීමට කටයුතු කරන්න. අද වන විට ලෝපුරා සමස්ත කොරුණා ආසාත්‍යයන් සංඛ්‍යාව 12 කෝටි 34 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ දක්වා සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 27 ලක්ෂයකට අධිකයි. 9 කෝටි 94 ලක්ෂයක් සුවය ලබා සිටිනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බිබීටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා අද සඳහන් කළා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වුණේ ඊයේ දිනේදී. ඒ ඔහු චීනයේ සයිනෝෆාම් එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබාගෙන දින දෙකකට පසුවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් නිසි කාල සීමාවකට අනුව නිසි මාත්‍රා ප්‍රමාණයක් ලබා ගත යුතු බවයි. ඉකුත් පැය 24 තුළ පාකිස්තානයෙන් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3876ක්. එම කාල සීමාවේදී සිදු වූ මරණ සංඛ්‍යාව 42ක්. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබාගෙන තිබෙනවා. 56 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා කොරෝනා පළමු රැල්ලේ ආසාදිතයෙකු බවට පත් වුණා. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් B.1.1.7 ලෙස නම් කෙරෙනු නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි එරට බෝන හා අසාත්මිකතා රෝග සම්බන්ධ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි පෞචි අනතුරු අඟවනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව ක්‍රියා කරන මෙන් ඔහු එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුපුරුදු පරිදි ඉකුත් පැය 24 තුළ ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඒ අනුව නව ආසාදිතයින් 55908 දෙනෙකු සහ මරණ 792ක් එරටින් වාර්තා වුණා. අද වන විට ලෝපුරා වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වනවා. නව ආසාදිතයන් 73450ක් සහ මරණ 2331ක් ලෙස එරට සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 43000ක්ද, ප්‍රංශයෙන් 35000ක්ද, පෝලන්තයෙන් 26000ක්ද, ඉතාලියෙන් 23000ක්ද වාර්තා වී තිබෙනවා. එම රටවලින් 100ත් 500ත් අතර මරණ සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වීමද විශේෂත්වයක්. කොරෝනා තෙවන රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලිය, ප්‍රංශය හා පෝලන්තය යන රටවල යළිත් දැඩි සෞඛ්‍ය හා සංචරණ සීමා ක්‍රියාත්මකයි. සමස්ත දිවයිනම විදුලිය නේකාලෝක කිරීමේ දැයට එළිය ජාතික වැඩසටහනට සමගාමීව කොණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විදුලිය ලබා දීම් මූලික අධීර ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය කේලි රබුක්කල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිය නොමැති පවුල් 260ක් සඳහා හිමිකම් ලිපි ප්‍රදානය කෙරුණේ කොණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. මෙහිදී ප්‍රමුඛත්වයේ හිමි වුණේ සමෘද්ධි හිමිකම් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහායි. නිවෙස් අභ්‍යන්තර රැහන්ගත කිරීම සඳහා රුපියල් 20000ක ණය මුදලක්ද ලබා දීමට නියමිතයි. තෝරා ගනු ලැබූ පවුල් සඳහා සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර විදුලිය ලබා දීමට නියමිතයි. බැසෙල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික ක්‍රම උපාය සංවර්ධන වැඩපිළිවෙළවල් ගැන සාකච්ඡා කරනකොට සාකච්ඡාවට නැගති එක ප්‍රශ්නයක් තමයි විදුලිය, ජලය, නිවාස මූලික අවශ්‍යතාවයන් සම්බන්ධව තියෙන අඩුපාඩුකම් සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ 2010 වෙනකොට ලංකාවේ විදුලිය ලබා දීලා තිබ්බ 60%කට පමණ. අපිට පුළුවන් වුණා ඊගාව වසර 4 ඇතුළත 90%කට යනකම් එය වර්ධනය කරන්න. හැබැයි අපිට තවත් තියෙනවා ඉතුරු වෙච්ච කොටසක්. ඒ ඉතුරු වෙච්ච කොටස තමයි අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අවුරුද්දට පෙර සමට විදුලිය කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. දැයට එළිය වැඩසටහනට සමගාමීව කැස්බෑව නාගරික බල ප්‍රදේශය සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ විදුලිය ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. ඒ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. දැයට එළිය වැඩසටහනට සමගාමීව හොරණ ප්‍රදේශයේ නිවාස කිහිපයකට විදුලිය ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළොන්නා වාසනයේ විදුලිය නොමැති සමෘද්ධිලාභී පවුල් 42කට විදුලිය ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළොන්නා වාසන සංවිධායක අජිත් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ යටතේ මීතොට මුල්ල, ඔර්ගොඩවත්ත, වැල්ලම්පිටිය, දහම්පුර, කොළොන්නාව ඇතුළු තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක අඩු ආදායම්ලාභීන් සඳහා විදුලිය ලබා දීමට නියමිතයි. දැයට එළිය ජාතික වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විදුලිය නොමැති පවුල් සඳහා විදුලිය ලබා දීමේ වැඩසටහනක් මොරටුව නගර සභා පරිශ්‍රයේදී අද පැවැත්වුණා. ඒ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණේ සමාජිකයින්, සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කළුතර වලල්ලාවිට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා.
ඒ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනී අතකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පරණගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා විදුලිය ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ ඌව පළාත් සභාවේ හිටපු සභාපති එම් බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම අධීර යටතේ පවුල් 220කට නොමිලේ විදුලිය ලබා දෙනු ඇති. මෙරට ගංගා සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේදී ආරම්භ වෙනවා. පෙරවරු 10ට ආරම්භ කිරීමේ නම් කර ඇත්තේ සුරකිමු ගංගා ලෙසයි. වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසර පරිසර කළමනාකරණය සඳහා ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩසටහනක් ලෙසයි මේ දැක්වෙන්නේ. ජනාධිපතිතුමාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් ලෙස 2020 වසර ආරම්භයේදී මෙම වැඩසටහනේ මූලික කටයුතු ආරම්භ කෙරුණා. මෙරට ගංගා 103ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ගංඉවුරු කාදනය අනවසරෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ ඉදිකිරීම, වැලිගොඩ දැමීම, ගෘහස්ත අපජලය මුදා හැරීම, මල අපද්‍රව්‍ය හා කර්මාන්ත අපද්‍රව්‍ය ගංගාවලට මුදා හැරීම තුළින් ඒවා අපවිත්‍ර වන බව සිදු කෙරුණු සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඒවා වැළැක්වීම හා පිළියම් යෙදීම වැඩසටහනේ ආරම්භණයි. ජාතික වැඩසටහනට සමගාමීව හෙට පළාත් 8ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් කිහිපයක්ද පැවැත්වෙනවා. බස්නාහිර පළාතේ කැලණි ගඟ පහළ හංවැල්ල ස්ථානයේද, සබර්ගම් පළාතේ කළුගඟ රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතවද, නැගෙනහිර පළාතේ අම්පාර ගල්ඔය ආශ්‍රිතවද, මධ්‍යම පළාතේ මහනුවර ගන්නොරුව මහවැලි ගඟ ආශ්‍රිතවද, වයඹ පළාතේ බිංගිරිය දැදුරුඔය ආශ්‍රිතවද, උතුරු පළාතේ කිලිනොච්චිය කනගනාරයන් අරු ආශ්‍රිතවද, දකුණු පළාතේ වලවේ ගඟ අම්බලන්තොට පාලම ආශ්‍රිතවද, උතුරු මැද පළාතේ අනුරාධපුර මල්වතු ඔය බන්ධනාගාර පරිශ්‍රය ආශ්‍රිතවද වැඩසටහන් ආරම්භ කෙරෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතුරුන් පිරිසක්ද හෙට කතරගමදී පැවැත්වෙන ජාතික වැඩසටහනට සහභාගී වීමට නියමිතයි. එය හෙට පෙරවරු 10 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාරික පොදුජන පෙරමුණේ හමුවක් පොළොන්නරුව නවනගර චන්ද්‍රමණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හමුව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ශ්‍රේෂ්ඨයකම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක්ද මීට එක් වුණා. පසුගිය රජයේ යටතේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට උසුලාගත නොහැකි බදු බරක් තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වූ වහාම කළේ කුමක්? මේ බදු බර උසුලාගත නොහැකිව සිටි තමුන්වහන්සේලාට 115ට තිබුණ වැට් එක අඩු කළා 108ට. 102ක් නේෂන් බිල්ඩින් ටැක්ස් එක තිබුණා. ජාතිය ගොඩනැගීමේ බදු අවෝසි කළා. රජයේ සේවකයෝ හා වැඩ කරන පුද්ගලිකාංශය පේයි ටැක්ස් එක කියලා එකක් ගෙවුවා. උපයන විට ගෙවීම් බද්ද. ඒ බද්ද පොතෙන් අයින් කළා. මේ සියල්ල කරලා ආදායම් බදු 128ක් අය කළා. 28 14ට අඩු කළා. මේ කලේ කාටද? මේ රටේ මේ වගේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ව්‍යවසායකයෝ රැක ගැනීම සඳහා තමයි ඒ බදු විශාල ප්‍රමාණයක් රජයේ අලාභ විඳින්මින් බදු සාහනය දුන්නේ. ඉඩම් වෙන්දේසි වෙමින් තිබුණේ බැංකුවට. එතුමා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ණය ගෙවාගත නොහැකි අයගේ වෙන්දේසි තානාං කළා. දැන් සම්පකාරයේ අය කිව්වා දැන් ආයිසරයක් වෙන්දේසි ක්‍රියාපිළිවෙතට වීමෝල් හිමියෝ වැටිලා තියෙනවා කියලා. මම ලබන සතියේදී කැබිනට් මණ්ඩලයේදී දැනුම් දීලා නැවතත් හුස්ම ගැනීම සැලැස්වීම සඳහා මේ වර්ෂයේ නිම වෙන තෙක් හෝ වෙන්දේසීකරණයට ලක්වීම නැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නවායි කියන එක තමුන්වහන්සේලාට මතක් කරන්න කැමතියි. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඬින්. හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලය ආරම්භ කර වසර 75ක් පිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් විද්‍යාලයේදී ඊයේ පැවැත්වුණා. සිසු සිසුවියන් ගුරුවරුන් ආදී සිසු සිසුවියන් විසිනුයි මෙය සංවිධානය කරනු ලැබුවේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. කොස්ලන්ද අලුත්වල රක්ෂිතයේ සිදු කළ වැටලීමකදී ගංජා හේන් 3ක් වටලා තිබෙනවා. එම තොගය රුපියල් කෝටි 1.5ක් වනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී පලා ගිය සැකකරුවන් සොයා උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විමර්ශනය සිදු කරනවා. ලෝක ප්‍රසිද්ධ රේල් ගැටය සහිත දෙමෝදර දුම්රිය ස්ථානයට වසර 100ක් සපිරෙනවා. මෙම දුම්රිය ස්ථානය දිකොට ඇත්තේ 1921 වර්ෂයේදී. එය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ඓතිහාසික දුම්රිය ස්ථානයක්. ඊට හේතු වන්නේ දුම්රිය ස්ථානයත් රේල් ගැටයත් උමන් මාර්ගයත් ඒ අසලින් මැති කළු පාලමත් නිසයි. ශත සංවත්සරය නිමිත්තෙන් දුම්රිය සේවක පිරිස සහ ගම්වාසීන් එක්ව ශ්‍රමදානයක් සහ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.
2021 යලි නැගිටිමු විශේෂාංගය. ශ්‍රී ලංකාවේ නිමියදුම් කර්මාන්තය දෙස් විදෙස් දෙයංශයෙන්ම ලාභ උපයන ව්‍යාපාරයක්. එහෙත් කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග රෙදිපිලි අලෙවි කරන ව්‍යාපාරිකයින් දැඩි පසුබෑමකට ලක් වුණා. මේ වන විට වසංගත තත්ත්වය පාලනයකට නතුකර තිබුණද එහි අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නැහැ. එම තත්ත්වය මෙන්ම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාද මනාව හඳුනා ගනිමින් තම ව්‍යාපාරය පවත්වාගෙන යන වෙළඳසැලක් පිටකෝට්ටේ ප්‍රදේශයෙන් අපට හමු වුණා. එහි විශේෂත්වය වන්නේ පාරිභෝගිකයාට නිවසේ සිටම තමන්ට රිසි පරිදි ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබීමයි. වෙළඳසැලේ හිමිකරුවන් ඒ අනුව ඔවුන් මිලදී ගන්නා භාණ්ඩ නිවෙස් වෙතම ගොස් පාරිභෝගිකයන්ට ලබා දීමටද ක්‍රියා කරනවා. අපේ කන්ටෙක්ස් ඩීටේල්ස් ඔක්කොම කස්ටමර් ගාව තියෙනවා. ඒගොල්ලෝ කෝල් කරලා අපි ආනකොට අපි කෙලින්ම කියනවා වීඩියෝ කෝල් එකක් හරි WhatsApp වලින් වීඩියෝ කෝල් එකක් ගන්න. අපි ෆොටෝස් යවන්න නැත්නම් වීඩියෝ කෝල් එකකින් පෙන්නනවා. අපි ඒගොල්ලෝ ඉල්ලන සාරි වුණොත් ඕන එකක් ඉල්ලනකොට ඒක අයිටම්ස් ටික පෙන්නලා සාරි එකක් වුණොත් අපේ ළමයිටම ඩ්‍රේප් කරලා සාරි එක ලස්සන කොහමද එන්නේ කියලා පෙන්නලා ඒක ඒ විදිහට කරනකොට ඒක අපිට ලේසි. කස්ටමර්ස්ලාත් කැමති. ටිකක් වයසක අය වුණොත් මේ දැන් එන්න කැමති නැහැනේ. ඒගොල්ලන්ට හරියට මැච් කරලා පාටවල් ගැලපෙන විදිහට පාටවල් මැච් කරලා සෙලෙක්ට් කරලා දෙනවා. ඒ ක්‍රමයකට ගියේ ඉඳලා අපිට කස්ටමර්ස්ලා ඉස්සරහට වඩා දැන් ටිකක් වැඩි වුණා. අනිත් අයත් ඒ වගේ කරොත් මේකෙන් අපිට උඩට එන්න පුළුවන්. රෙදිපිලි ව්‍යාපාරිකයන් කියන්නේ කොවිඩ් සමයේ විශාල ලෙස පසුබෑමකට ලක්වෙච්ච කණ්ඩායමක්. අපට මේ හමු වූ ව්‍යාපාරික මහතා විශේෂයෙන්ම දේශීය දේට තැන දෙමින් දේශීය අත්‍යන්ත්‍ර සහ බතික් රෙදිපිලි නිර්මාණ ඔබ අතරට ගෙන එන්න එක්රොක්වීම වළක්වා ගනිමින් දුරස්ථ ක්‍රමවේද භාවිතා කරමින් ඔබේ සිතැඟි පරිදි කාලය වැය කරමින් මේවා තෝරා ගන්න වීඩියෝ තාක්ෂණික ක්‍රමවේද නවීන ක්‍රමවේද භාවිතා කරමින් ඔබට අවස්ථාව සපයන්නට පෙළ ගැසුණු අලුතින් හිතන යලි නැගිටින ව්‍යාපාරිකයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඔබටත් ආරාධනා කරනවා අලුතින් හිතන්න යලි නැගිටින්නට එක්වන්න. එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සීනි සඳහා සහනයක් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්මුර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ සියලුම ගෙවල් වලට විදුලිය ලබා දෙන්න ආණ්ඩුවෙන් රුපියල් 25000ක් මුදලක් නොමිලේ දෙනවා තමන්ගේ ගෙදරට විදුලිය අරන් දෙන්න. ඉතිහාසයේ කවදාවත් ගෙවල් වලට විදුලිය දුන්නද නිකන්? නෑ. අපි විදුලිය නිකන් ගෙදරට දෙනවා. ගේ වයරින් කරගන්න රුපියල් 20000 සමෘද්ධිය හරහා අපි එයට ලබා දෙනවා. ලබන සිංහල අවුරුද්ද වෙනකොට මේ රටේ සියලුම අහිංසක දුප්පත් ගෙවල් වලට විදුලිය ලබා දෙන වැඩපිළිවෙලක් කළා. ඒක නරකද? අප්‍රේල් මාසෙ 31 වෙනිදා එනකොට ග්‍රාමීය මාර්ග 60000ක් අපි අවසන් කරනවා. ඔබට බලා ගන්න පුළුවන් ඉදිරි කාලේදී අපි භාණ්ඩ මිල අඩු කරනවා. මගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන ලංකා සීනි සමාගම හරහා අපි වෙළඳ ඇමතුමා බන්දුල ඇමතුමත් එක්ක කතා කරලා තවත් අපි සහනයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේ භාණ්ඩ කීපයකම මිල අඩු කරන්න රජයේ මැදිහත් වෙනවා. ඒ සමගින් අපේ දිවා පුවත් ප්‍රකාශය නිමවට පත් වෙනවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.